හරි එහෙනම් අයිබෝන් පුතේ කාලය ගත කරන්න නැතුව අයිබෝන් සර් පටන් ගමු. හරිද? හරි එන්න හැමෝම අපි 2023 පන්තියට සම්බන්ධ කරලා කොටස් කීපයක් සාකච්ඡාවට ගත්තා. ඒකෙදි සමීකරණ දෙකක් විකිරණශීලීතාවය යටතේ පැහැදිලි කරන්න ගත්තා. අපි මේ සමීකරණ දෙක පොඩ්ඩක් මතක් කරලා වෙලා අපි ඊළඟ කොටසට යමු. පොඩි සෛද්ධාන්තික මේ කරුණක් ගැන පැහැදිලි කරන්න තියෙනවා. මම හිතනවා මේ වෙලාව තිබ්බනම් ඔයාලට බලන්න ඇති පහුගිය සතිය තුල ක්‍රියාත්මක කර ඔන්ලයින් ක්ලාස් එකේ රෙකෝඩින් එක මම දාලා තියෙනවා. ඒ නිසා දිගටම ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක සෑම බ්‍රහස්පතින්දා දිනයකම 3:00 හෝ 4ට පටන් ගන්න බලාපොරොත්තු වෙන තමයි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා ඉස්සලා මතක් කරමු අපි ගිය සතියේ පැහැදිලි කරපු දේ. ගිය සතියේ ඔයාලගේ වීඩියෝ එක හෝ රෙකෝඩින් එක හැම බැලුවා නම් ඔයාලට ආයෙ පාරක් ඔයාලට මතක් කරලා එන්න ඇති. අපි පැහැදිලි කරා ඉස්සලාම b සමානයි f lambda ගැන. හොඳට බලන්න b සමානයි f lambda ගැන පැහැදිලි කරා. හැබැයි මේක අයිති වෙන්නේ විකින ගණයට නෙමෙයි. මේක අයිති වෙන්නේ මොකේද? තරංග කියන කොටස තමයි මේක අයිති වෙන්නේ. කීයොස තරංග තියෙන්නේ. තරංග තිබ්බේ 11 වසරේ 3 වෙනි එකේ 4 වෙනි එකේ තමයි තරංග ගැන පැහැදිලි ගන්න තිබ්බේ. එතකොට v සමාන f lambda කියන එක අපි භාවිතයට ගන්න තරංගයක ප්‍රගමණය වන වේගය සොයන්නයි කියලා. හැබැයි ඊට පස්සේ මේ ඔක්කොම අයිති වෙන්නේ තරංග වලට හේතු නිසා අපි ගත්තා විකිරණ ගැන පැහැදිලි කරන්න. හරිද? තියෙන ගැටලුව තමයි දැන් ඔයාලට නිබන්ධනේ දැන් මේකට සියලු දෙනාගේ මම දුන්න නිබන්ධනය දැන් අවසන් අදියලා තියෙන අවසන් නිබන්ධනේ දැන් ලියන්න දෙයක් නැහැ. මොකද දැන් ඔයාලගේ පිටුවල තමයි දැන් ලියන්න වෙලා තියෙන්නේ. මොකද මේ නිබන්ධනේ මුද්‍රණය කරලා දෙනවා බෙදා ගන්න විදිහක් නැහැ. ලොකු ප්‍රශ්න අපිට මෙහෙර වෙලා ඉන්නේ. හරි ඒ වගේම මේ අපිට ලියන්න බෑනුත් නැහැ. හරිද? මොකද කමියුනිකේෂන් එක ඔක්කොම වහලා තියෙන්නේ. ඊට දැන් ළමයි දැන් ඉපැත්තෙන් කෑගේ උදේ දැන් 20 22 දෙකේ කට්ටිය හිටියා. කෑ ගහනවා සර් අපිට මේ Zoom පැකේජ් එක දාගන්න 165ක් දාගන්න විදියක් නැහැ සර් ඔක්කොම කමියුනිකේෂන් වහලා කියලා. ඒ නිසා ප්‍රශ්න අර්බුද ගොඩක් පැත්තෙන් අපි සිල්ල දනම් තියෙන්නේ. අද මේ ක්ලාස් එකේ ආයේ මේ රෙකෝඩින් එක ආයෙත් ලැබෙන්න සලස්සන්න හැකියාවක් තියෙයි. හරි ඊට මෙහාට ඊට පස්සේ මේක ගත්තේ තරංග වලට විකින වලට ගත්තා c සමානයි mu lambda කියලා අපි පැහැදිලි කරා. හරිද? ඊට පස්සේ මෙතනදී අපිට හම්බුණා සුවිශේෂී විද්‍යාඥයෙක්. මම මේ ගැන ගිය සතියේ හොඳට ඔයාලට පැහැදිලි කරා. හරිද? ෆ්‍රාන්ක් කියලා. හරිද? මේ ෆ්‍රාන්ක් කියනවා මෙහෙම කතාවක්. v සමාන f lambda තරංග වලට අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ ආයෙ කියලා මොකක්ද? මේ c සමානයි mu lambda. c කියලා කියන්නේ ප්‍රවේගය. mu lambda. මෙන්න මේ කියන සෛද්ධාන්තික කරුණ ඔස්සේ c සමාන mu lambda ඔස්සේ විකිරණයක ශක්තිය සම්ප්‍රේෂණය කරන විදිහක් නැහැ කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ c සමාන mu lambda ඔස්සේ විකිරණයක ශක්තිය අරන් යන්න බෑ කියලා කියනවා. එතකොට එහෙනම් මෙතනදී කියනවා විකිරණයක ශක්තිය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි එයා කියද E සමානයි h nu කියලා කියනවා. මේක යාන්ත්‍රික වගේ දෙයක් සංකේතයක් තියෙන්නේ. එතකොට මේ E වලින් එයා කියන්නේ ශක්තිය ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. E වලින් ශක්තිය කිව්වා h වලින් කියලා මොකද්ද? ප්ලාන්ක් නියතය. nu වලින් කියන මොකද්ද? සංඛ්‍යාතය. ඔන්න ගිය සතියේ මෙන්න මේ ටික තමයි පැහැදිලි කරේ. ඒකේ සම්පූර්ණ රෙකෝඩින් ටික අද උදේ තමයි මොකද මේ අපිටත් තියෙන ගැටලුව දැන් මේ මට හදන්න ඕක දන්නේ නැහැ. හරිද? හදන්න ඒ මල්ලිලා ගෙදරට ගිහලා දෙන්නත් ඕනේ. මොකද මේ පොලිස් ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ හිමින් එයාලා ගෙදරට ගිහිල්ලා දීලා වෙලා තමයි ඕක හදලා ගත්තේ. අද උදේ තමයි මට ඕක දුන්නේ. එසම මේ හදලා ඉවරයි කියලා වෙලා. අපි ඕක ගිය සතියේ රෙකෝඩ් කරේ බ්‍රහස්පති සිකුරාදා. नहीं सिकुरादा නෙමෙයි සෙනසුරාදා වෙන්න ඇති. සෙනසුරාදා වෙන්න ක්ලාස් එක අපි කරේ. ඊට පස්සේ සෙනසුරා ඉඳ මන්ද ඉඳ වෙන්න කරන්න ඉඳ කරේ. තමයි ඔබ ගෲප් එකට මේ රෙකෝඩින් එක අවසන් කරගත්තේ. ඊට පස්සේ මේ තමයි ගෲප් එකට දැන් මේ ඔයාලා නිකන් ඉන්න ගමන් ඔය YouTube එකේ ඔය මම ගෲප් එකට දාලා තියෙනවා. ඔක්කොම හොඳට බලන්න. මොකද සමහරවිට ඔයා YouTube එකේ මම channel එකට ගිහලා ඔයාලට ගියොත් එහෙම ඒක පැටලෙයි. 2021 22 ඊට පස්සේ 23 23 යන ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඔක්කොම එකට එක පැටලෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට දීලා තියෙන group එකේ වීඩියෝ එක බලන්න ඒක හරි ප්‍රමාණවත්. දැන් අද කරපු ක්ලාස් එක එකම ආයෙ YouTube එකට අප්ලෝඩ් කරලා link එක දානවා. ඔයා ආයෙ පාරක් බලන්න. හරිද? ඒකෙන් තමයි මම පැහැදිලි කරේ
මේකේ තරංගයක් ගැන සම්බන්ධ ගොත් v සමානයි f lambda කියලා කිව්වා. විකිරණයක් ගැන සම්බන්ධ ගොත් c සමානයි nu lambda ගැන පැහැදිලි කිරීමක් කරා. මේකේ c කියලා කිව්වේ ප්‍රවේගයම තමයි විකිරණයක ප්‍රවේගය. nu කියලා කිව්වේ සංඛ්‍යාතය, lambda එහෙමම තමයි තරංග ආයාමය. ඊට පස්සේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාඥයා තමයි ෆ්ලාන්ක්. ෆ්ලාන්ක් මොකක් කිව්වද? c සමානයි nu lambda ගේ ගැට ගහලා ශක්තිය අරන් යන්න බැහැ කියලා කිව්වා. එහෙනම් එයාම කිව්වා ශක්තිය අරන් යන්න මෙන්න මේ සූත්‍රය භාවිතයට ගන්න කියලා E සමානයි h nu කියලා කිව්වා. මේකේ E කියලා කිව්වේ ශක්තිය එහෙම නැත්නම් ගන්න පුළුවන් ශක්තිය කියලා ගන්න පුළුවන් සමහර ටික කෙනෙක් ඒ ශක්තිය කියලා තව ටික කෙනෙක් කියයි ශක්ති පැකට් කියලා කියයි තව කෙනෙක් කියයි ෆෝටෝන කියලා කියයි. මේ වචන තුنين කෝ කිව්වත් කමක් නැහැ මේ E වලට. එතකොට මේ E කියලා කියන්නේ ශක්තිය ශක්ති පැකට් ෆෝටෝන. H වලින් කියන්නේ මොකද්ද? ෆ්ලාන්ක් නියතය. nu වලින් කියන්නේ මොකද්ද? එහෙනම් සංඛ්‍යාතය තමයි මේකෙන් පැහැදිලි කරේ. මෙන්න මේ ටික දාලා තමයි අපි ගිය සතියේ ගණන් කොටස හදලා අවසන් කරගත්තේ. ගණන් අපි කීපයක් හැදුවා. හැබැයි ඔකේ නිබන්ධන තිබ්බත් නම් ගොඩාක් වටින්නේ ඒකේ හොඳට ඉරිගාන ටිකත් එක්ක ඉරිගාන ප්‍රශ්න මම හිතන්නේ 60ක් 70ක් විතර තිබ්බා. ඒකට සාකච්ඡා කරගන්න ඒක අපිට බැරි වුණා. මම හිතනවා දැන් ආයේ 14 වෙනි දිනෙන් පස්සේ හරි මොනොත් මම ඔයාලගේ ගෙවල් වලට ඒ නිබන්ධනේ ලැබෙන සලසන්න කොහොම හරි ඊට පස්සේ ඔයාලට මේක හරි ගස්ස ගන්න පුළුවන්. හරිද? හරි එහෙනම් අපි මේ ටික ඊ සතියේ සාකච්ඡා කරලා ඉවර කරගත්තා. අද ලියමු එහෙනම් මේ සමීකරණ දෙක මේක ඕන වෙන්නේ නැහැ මේක O level එකක්. හරිද? ඒකෙන් තමයි මේක ගත්තේ. මේ දෙක එකිනෙක සම්බන්ධ කරන්නයි යන්නේ. හරි. ලියමු මාතෘකාවක් හැම එක්කෙනාම විද්‍යුත් චුම්බක විකිරණයකට half sheet එකම ලියලා ගන්න. half sheet ලියලා ගන්න පස්සේ අන්තිමට ස්ටෙප් එකක් ගහලා ගන්න පුළුවන්. ටියුට් එකේ මේ කොටස් තියෙනවා. ලියන මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණයකට අහුන් නැත්තම් මයික් ඔන් කරලා අහන්න තේරුම් නැත්තම් මයික් ඔන් කරලා අහන්න ඕනේ මේක නම් විද්‍යුත් චුම්බක විකිරණයකට अंशुमय हा तरंगमय යන गुण දෙකම ඇති බව පැහැදිලි කිරීමයි. මාතෘකාව එයන් කරලක්ුණක් දාලා මෙහිදී මොකක් හරි අහුන් නැත්නම් ටක් දාලා මයික් ඔන් කරලා අහන්න. මෙහිදී ෆ්ලාන්ක් සමීකරණයද ෆ්ලාන්ක් සමීකරණයද අයින්ස්ටයින් සමීකරණයද අයින්ස්ටයින් බෝඩේ ලියුවා අයින්ස්ටයින් සමීකරණයද ඊළඟට c සමානයි nu lambda සම්බන්ධ කර c සමානයි nu lambda සම්බන්ධ කර පහත ආකාරයට डी बोगली बोर्ड लिखवा डी बोगली
සමීකරණය ඔප්පු කරගත හැක. डी බෝග්ලි සමීකරණය ඔප්පු කරගත හැක. डी බෝග්ලි සමීකරණය ඔප්පු කරගත හැක. හරි. දැන් හැම එක්කෙනාම ඔය පෑන් පැන්සල තමන් ඉන්න මේසෙ උඩ හරි තමන් ඉන්න තැන තියලා දැන් බලන්න තිරේ දිහා මේ කෙනා වෙන කොහෙවත් බලන්න එපා. හරියට මේ පැත්ත බලා ගන්න. එතකොට මේ සිද්ධාන්තයේ කොටන කොටස බලා ගන්න පුළුවන්. මේක අපිට හම්බුණා පළවෙනිම ෆ්ලාන්ක් සමීකරණය කියලා හම්බුණා. මෙන්න බලන්න E සමානයි h nu කියන සමීකරණය තමයි ඔය හම්බුනේ ෆ්ලාන්ක් සමීකරණය. ඊට පස්සේ මම ඔබ දානවා සමීකරණාංක 1 කියලා. ඊට පස්සේ ඔයාලට කිව්ව වචනයක් බලන්න ඕකේ තියෙනවා අයින්ස්ටයින් සමීකරණය. E සමානයි mc වර්ගය කියලා දෙනවා. හරිද? කලබලෙන්නම කියලා දෙන්න මොකද්ද ඔය mc වර්ගය කියන්නේ කියලා. ඒ වගේම අපි ඊළඟට ගත්ත සමීකරණය තමයි c සමානයි nu lambda. මේක තුන්වෙනි සමීකරණය. මේ දක්වා මම ඔයාලට උගන්ලා දෙන්නේ විකිරණශීලීතාවයේදී මෙන්න මේ සමීකරණය ඔයාලට පැහැදිලි කරා. v සමාන f lambda වලදී මම කව v වෙනුවට c දාන්න කියලා විකිරණයක් නිසා සංඛ්‍යාත f වෙනුවට nu කියලා දාන්න කිව්වා. lambda එහෙමම ගන්න කියලා කිව්වා. පස්සේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියන්නේ ෆ්ලාන්ක් මැද්දට බලනවා මේ ඔස්සේ ශක්තිය සම්ප්‍රේෂණය කරන්න බෑ. ශක්තිය සම්ප්‍රේෂණය කරන මෙන්න මේ සමීකරණේ භාවිතයට ගන්න කියලා ෆ්ලාන්ක් පැහැදිලි කිරීම කරා. හරිද? හරි. ඊට පස්සේ මේ ගැන පැහැදිලි කරලා අවසන් කරලා ඊට පස්සේ දැන් එනවා අලුත් පැත්තකට. හොඳට බලන්න වගේ මාතෘකාව ආයෙ පාරක් විද්‍යුත් චුම්බක විකිරණයකට අංශුමය සහ තරංගමය යන ගුණ තියෙනවද කියලා පැහැදිලි කරන්න මේ හදන්නේ. හොඳට බලන්න මොකද්ද මාතෘකාව කියලා. චුම්බක විකිරණයකට අංශුමය සහ තරංගමය ගුණ. එතකොට අංශුමය සහ තරංගමය ගුණ කියන මේ දෙකම තියෙනවද කියලා තමයි පැහැදිලි කරන්න මේ හදන්නේ. ඒ නිසා මම මේක ඉස්සෙල්ලාම ඔයාලට ගන්නවා පළවෙනි සමීකරණයයි පළවෙනි හා තුන සමීකරණ. මෙන්න මේ පළවෙනි සහ තුන්වෙනි සමීකරණ මේ මැච් කරලා ළමයි ගොඩ දෙනෙක් ඉන්න නිසා මේක ලේසි. මට ටක්කාලා මේක සකස් කරලා ගන්න පුළුවන් තනි සමීකරණයකට. ඔයාලට පේනවද දන්නේ පළවෙනි සමීකරණයට නිව් තියෙනවා. මෙයාගේ නිව් තියෙනවා. ඒ නිසා මම කරන වැඩේ තුන්වෙනි සමීකරණය උත්තර කර ගන්නවා c බෙදීම λ සමානයි නිව් කියලා. c බෙදීම λ සමානයි නිව් කියලා. මම ඒක ආදේශ කරනවා කාටද? තුන ආදේශයකට. ආදේශ එකට. හරිද? එතකොට E සමානයි කියලා අපිට හම් වෙනවා මේ නිව් වලට දාන්න පුළුවන් h c බෙදීම λ කියලා. බලන්න අපි කොහොමද කරන්නේ? අලුත් දෙයක් නෙමෙයි මම කරේ. මම ඉස්සල්ලාම කරේ මේකේ නිව් උක්ත කරගත්තා. c බෙදීම λ කියලා ගත්තා. මේ සමීකරණ ඉස්සලා අපි ගත්තා. ඕනනම් ඔත උඩ තියෙන උඩ ලින්ක් එකෙන් බලන්න මේ සතිය කොහොමද අපි කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ නිව් උක්ත කරගත්තා. c බෙදීම λ විදියට ගත්තා. පස්සේ මේ සෙට් එක දැම්මා මේ නිව් වෙනකොට. ඔන්න බලන්න මම ගත්තා උතන හතරවෙනි සමීකරණයක් කියලා එකක්. මෙන්න හතරවෙනි සමීකරණය. ඔයාලට පේනවනේ සුවිශේෂ දෙයක් මේකේ තියෙනවා. මෙතනත් ශක්තිය. හරිද? ඒ වගේම අයින්ස්ටයින් සමීකරණේ මෙතනත් ශක්තිය. එහෙනම් මට වේද mc වර්ගයයි hc ලැම්ඩායි එක සමාන කරන්න බැයිද? පුළුවන්. ඒ නිසා මම ඊළඟට උත්සාහ කරනවා මේ දෙක සමාන කරන්න හදන්න. ඒ කියන්නේ දෙක සමාන කරනවා කිවෙන සමීකරණයද? හතරවෙනි සමීකරණයට. එතකොට එහෙනම් mc වර්ගය සමාන කරනවා hc ලැම්ඩා වලට සමාන කරනවා. බලන්න අවස්ථාව මොකක් පැත්තටද වැරද්දක් තියෙනවද කියලා. ඕකෙදි මට පුළුවන් වෙනවා මේකේ c ට මේ c කපලා දාන්න පුළුවන්. මෙතන වර්ගය. එතකොට මෙතන මොකද්ද? mc h බෙදීම නියු කියලා. ඊට පස්සේ මම මේකේ දෙපැත්ත බෙදනවා c වලින්. එතකොට එහෙනම් h බෙදීම c ඔන්න බලන්න උනේ මොකද්ද කියලා. මේකේ c මම අයින් කරගත්තා වර්ග එක කපලා. එතකොට එක c යක් ඉතුරුයි. එතකොට mc සමානයි h බෙදීම λ කියලා එනවා. ඊට පස්සේ කරපැඩේ දෙපැත්තම c වලින් බෙදුවා. ඊට පස්සේ ඔයාලා දන්නවා මේකක මේ වගේ විකිරණයක c කියලා කියන්නේ ප්‍රවේගය කියලා කිව්වා. ප්‍රවේගය විකිරණයක නියතයක් කියලා කිව්වා. ඒ කියන්නේ
තුනවෙනි කීම 18යි කාගේ වේගයෙන්ද ආලෝකයේ වේගයෙන්. ඒ වගේම ෆ්ලාන්ක් නියතයක් මොකද වෙන්නේ නියතයක්. එතකොට h සහ c කියලා කියන්නේ මොකද? h බෙදීම c කියලා කියන්නේ මොකද්ද? h බෙදීම c නියතයක්. මම ඒකට දානවා k කියලා. එතකොට එහෙනම් m සමානයි k බෙදීම 1ට ලැම්ඩා. එතකොට සමාන ලකුණක් තියෙනවා නියතයක් තියෙනවා. ඒ අනුව m සමානුපාතිකයි 1ට ලැම්ඩා. බලන්න අපිට කොහොමද කියලා. හොඳට බලන්න අවස්ථාව මම මෙතන ගත්තා HCl ලැම්ඩා mc වර්ගය. mc වර්ගය හම්බුනේ මට මොකෙන්ද? අයස්කන සමීකරණේ මේක මම ලබා ගත්තේ කොහෙන්ද? මෙන්න මේ ශක්ති සම්ප්‍රේෂණය කරන ෆ්ලාන්ක්ස්කි සමීකරණය අනිත් එක විකිරණයක වේගය ගණනය කරන සමීකරණය. මේ දෙක සම්බන්ධ කරලා තමයි මම මේ කොටස ගත්තේ. හරිද? ඒ අනුව ශක්තිය දෙකේම ශක්තිය දෙක නිසා සමාන කරනවා. ඊට පස්සේ කරපු වැඩේ මම මේ c ට මේ වර්ගයේ c එක කයින් කරගත්තා. mc යට h බෙදීම ලැම්ඩා කියලා ගත්තා. h කියලා කියන්නේ ෆ්ලාන්ක් නියතය, c කියලා කියන්නේ නියතයක්. තුනවෙනි කීම 18යි ආලෝකයේ වේගය. එතකොට මේ දෙක වෙනුවට මම දානම්පක් කියලාද නියතයක් කියලා දානවා p අකුර. හරිද? එතකොට a කියන නියතය සමාන ලකුණක් තියෙනවා නම් මට කෙලින්ම සමානුපාතික ලකුණු ගන්න පුළුවන්. එහෙනම් m සමානුපාතිකයි 1ට ලැම්ඩා කියලා අපිට හම්බ වෙනවා. එතකොට m සමානුපාතිකයි 1ට ලැම්ඩා කියලා ඔන්න අපිට හම්බ වෙනවා. එහෙනම් මේකේ බලන්න එහෙනම් මේ ලැම්ඩා කියලා කියන්නේ තරංග ආයාමය, m කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධය. බලන්න මාතෘකාව ගාන සමානලා ඇති. මාතෘකාව දෙනවා විද්‍යුත් චුම්බක විකිරණයකට අංශුමය සහ තරංගමය ගුණ. එතකොට m කියලා කියන්නේ ස්කන්ධයක්, අංශුමය ගුණයක්. එතකොට ලැම්ඩා කියලා කියන්නේ මොකද්ද? තරංගමය ගුණයක්. එහෙනම් ස්කන්ධයක් සහ අනික තරංග ආයාමයක් තියෙනවා. එහෙනම් විද්‍යුත් චුම්බකයකට මොකද වෙන්නේ? අංශුමය සහ තරංගමය ගුණයක් තියෙනවා කියලා මම මෙතනින් එකින් එක ගානට ඔප්පු කළාට පෙන්නවා. හරි. අපි එහෙනම් මේ ටික ලියලා තමයි. මෙතන ඉඳන් ඔහොම පල්ලෙහා ලියන්න මෙතන එක. වැඩි වෙලා ගන්න එපා ඉක්මනට. මේක පටලවා ගන්න ඉඳන්නේ මෙතනින් මේක ඉන්න ඕනේ. ගෙදරදී ආයෙ පාරක් බලන්න මේක. කොහොමද ආවේ කියලා. ටක්කා ලියන්න උදේ. මොකද අද මේ වර්ණාවලි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඉඳන් ඕනේ මේක යන්සේ වගේ ලියන්නේ යන්සේ නෙමෙයි යන්සේ වගේ තමයි ලියන්නේ. මෙතන බෝරේ නැහැ. මෙතන බෝරේ නැහැ. ටක්කල දාන්න මෙතන එකම ඕනේ. m සමානුපාතිකයි ඒ කියන්නේ ලැම්ඩා. සයුරු නෑනේ සයුරු ඕ කට්ටිය ඇතර. සයුරු නෑ සයුරු නෑ. විනෝද යාළුවා කොහෙද දන්නේ අද? ශාවින්දත් නෑ ශාවින්දත් නෑ. වහිනත් දන්නේ ඔයාට වහිනවද?
වයින්න පාඩක් තියෙනවා පාඩ දෙන්නේ වහිනවනේ හරි වෙනවද හරි වෙනවද මේ ගීතිකයි ප්‍රමෝදි ටග්ගාලා මේ නෝට්ස් එක රෙකෝඩිස් එක ආයෙ පාරක් බලන්න ඒගොල්ලෝ අද සම්බන්ධුනේ ටග්ගාලා එක නෝට් එක රෙකෝඩිස් එක බලලා හරි ගස්ස ගන්න මම ඩියුට් එක මේ 14 න් පස්සේ ලැබෙන සලස්සන්නම් ගීතිකයි මේ ප්‍රමෝදි දෙන්නම බ්‍රහස්පතින්ව විස් තියා ගන්න කවිශ ඉවරද කියලා ඉවර වෙලා කොච්චර වෙලාද ඈ ඉවරයි ඉවරනේ හරි ඊට පස්සේ ලියන්න ටක් ගාලා උතරින් පල්ලෙන් තර ලකුණක් දාලා මේ පාඩමනේ ලියා ගන්න බැරුණා ටක් ගාලා ෆෝන් එකේ ගොඩක් කට්ටිය ස්ක්‍රීන්ෂොට් එක ගහලා ටක් ගාලා එතන ඉස්සු වෙන්නේ නැත්නම් රෙකෝඩින් එකකින් ගන්න ලියමු තර ලකුණක් දාලා ලැම්ඩා යන තරංග ආයාමයයි තර ලකුණක් දාලා ලියමු ලැම්ඩා යන තරංග ආයාමයයි लैम्डा යනු තරංග ආයාමයයි ලැම්ඩා යනු තරංග ආයාමයයි එය තරංගමේ ගුණයක් වන අතර එය තරංගමේ ගුණයක් වන අතර හරි මොකද මේ mc කියලා කියන්නේ m කියලා කියන්නේ ස්කන්ධය c කියලා කියන්නේ ප්‍රවේගය. එතකොට O level වල ෆිසික්ස් වල ඉගෙන ගත්තා mc කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ වැඩි කියන ප්‍රවේගය කියලා කියන්නේ ධර්මතාවය. ක්ලියර් වෙනවද? එසේම mc යනු ඒකටමයි එසේම mc යනු එසේම mc යනු ධම්මතාවයයි මේ සඳහා अंशुमय गुणය මෙහි පවතී ඊළඟ අණුව මේ අණුව ඉලෙක්ට්‍රෝන වලටද මේ අණුව ඉලෙක්ට්‍රෝන වලටද මොකක් හරි අහුන් නැත්නම් සිග්නල් බැරියක් වුණාට ටක් ගාලා අහන්න මේ අණුව ඉලෙක්ට්‍රෝන වලට अंशुमय हा तरंगमय යන ගුණ පදනම්ව ඇත. හරි. ඔතනින් එහෙනම් අපි සම්පූර්ණ විකිරණශීලීතාවය අදාළ කරන සිද්ධාන්තමය කොටස් ටික අවසන් කරා. ප්‍රශ්න ඉවර කරේ නෑ පුතේ. මේ මගේ ජීවිත කාලේ මම දැන් ක්ලාස් ලිට්ටු වෙලාවට කිව්වේ එකයි මේ මිරිකලාමයට කිව්වේ එකයි මම ජීවිතේ අර පළවෙනි වතාවට ඊයේ වල පන්තිම ක්ලාස් එකම ඒගොල්ලන්ට මම කිව්වේ මේ ජීවිතේ පළවෙනි වතාවට විකිරණශීලීතාවය අවසන් කරනවා ප්‍රශ්න කරන්න නැතුව. හරිද? විකිරණශීලීතාවයෙන් වාර පරීක්ෂණයෙම ගොඩාක් වෙලාවට එන්නේ ඉදිගහන ප්‍රශ්න.
ඉදිරිගන්න ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් එනවා. හරිද? ඒ නිසා ඊට පස්සේ යන්න තියෙන අපිට වර්ණාවලි කොටසට වර්ණාවලිත් මාර්ග ප්‍රමාණයක් කරන ඉදිරිගන්න ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න. හරිද? ජීවිතේ මාර්ග උගන්න බලන 2005 ඉඳන් 2005 වල ඉඳලා ඇතියෝ. හරිද? ඒ නිසා එදා ඉඳන් මේ දක්වා පළවෙනි වතාවට තමයි මේ ප්‍රශ්න නොකර පාඩමක් අවසන් කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න ටික ටියුට් එකේ තියෙන්නේ. මොකද ප්‍රශ්න ලියන්න ගොස් සෑහෙන කාලයක් යනවා. සෑහෙන වෙලාවක් යනවා. මොකද දැන් ඔයාලට ගෲප් එකට දැම්මත් බෑ print out එක ගන්න විදියකුත් නැහැ. හරිද? ඒ අසල print out ගන්න ඉහම ලොකු මිල ගණන් කියනවනේ කට්ටිය. හරි ඒ නිසා අපි එහෙනම් යම් ඊළඟ කොටසට හැම එක්කනම ලස්සන ලියා ගන්න අතිශය වැදගත් වෙන කොටසක් වර්ණාවලි. ලියා ගන්න මාතෘකාව වර්ණාවලි. මාතෘකාව වර්ණාවලි. ලියන්තර ලකුණක් දාලා වෙලා විද්‍යුත් චුම්බක වර්ණාවලිය මාතෘකාව ලියන්න විද්‍යුත් චුම්බක තර ලකුණක් දාලා ලියන්න විද්‍යුත් චුම්බක වර්ණාවලිය මේ රූපයක් තියෙනවා යාට මේ දෙන්නයි පොඩ බැලුවේ ලියන්න විද්‍යුත් චුම්බක වර්ණාවලිය හරි විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා කියන කොටස මෙන්න මෙතනින් තමයි අපිට හම්බෙන්නේ මම ඒක මේ ඒකත් ගන්න 11 වසරෙන් තමයි ගන්නේ 11 වසර 4 වෙනි පාඩමෙන් තමයි මේ කොටස ගන්න තියෙන්නේ වර්ණාවලියක් කියන එක ලොකුවට වාට අවබෝධයක් තිබුණ නැති වුණාට මෙන්න මෙහෙම වාට මතයක් ඇති දේ දුන්න හිතන්න දේ දුන්නේ අපි කියනවා මේ වර්ණ හතක් තියෙනවා කියලා ඕකට පොඩි කාලෙත් අපිට අර කවියකුත් පුරුදු කරලා දෙනවනේ රන් තැඹිලි කන්න කොල්ලන් නිල්ලිප්පත් දකි කියලා. හරිද? එතකොට රතු වලින් පටන් අරන් දම් වලින් අවසන් වෙලා යනවා කියලා තමයි වර්ණාවලිය කියන්නේ. හැබැයි මේ වර්ණාව මේ දේ දුන්නේ බාණ්ඩ වර්ණ අතර පරතරයක් නැහැ. රතු හම්බුනට පස්සේ ඊළඟට අපිට හම්බෙනවා තැඹිලි හම්බෙනවා ඊට පස්සේ කහ හම්බෙනවා. ඒ දෙක අතර වර්ණ තුන අතර කිසිදු පරතරයක් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි තව සමහර වර්ණාවලි තියෙනවා ඒ වර්ණ එක වර්ණයක් අතර ඊළඟ වර්ණයට මොකදනේ කුංචු පරතරයක් තියෙනවා. එතකොට සමහර වර්ණාවලි තියෙනවා වර්ණ අතර පරතරයක් නැහැ. තව සමහර වර්ණාවලි තියෙනවා වර්ණ අතර මොකදනේ පරතරයක් දැක් ගැනීමට ලැබෙන අවස්ථා තියෙනවා. එහෙනම් මෙන්න මේ අවස්ථා මොනවද කියලා තමයි මේකේ පැහැදිලි කරන්න යන්නේ. ඊට කලින් හැම එක්කෙනාට මතක ඇති මම මෙන්න මෙහෙම කොටසක් ඔයාලට ඉගෙනුවා. හරිද? ඉස්සලාම ගත්තා අන්තරීක්ෂ කිරණ ඊට පස්සේ ගත්තා ගැමා කිරණ ඊට පස්සේ එක්ස් කිරණ ඊට පස්සේ ගත්තා පාර ජම්බුල ඊට පස්සේ ගත්තා ආලෝක ඊට පස්සේ ගත්තා අදෝරක්ත ඊළඟට ගත්තා සූක්ෂ්ම ඊළඟට රේඩාර් අනිත් එක කෙටි මධ්‍යම දිගු මේ ගත්තේ RADIO එහෙම නැත්නම් TV කියලා ගත්තා. හරිද? පේනවා මදේදී මම නිල් පාට පෑන් ලියුවේ නැති පේනවා.
හරිද? එතකොට එහෙනම් මේ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා ගත්තේ. මේකෙදි මම ගේ සතිය ඔයාලට පැහැදිලි කරා. හරිද? අත්‍යවශ්‍ය වන සෙට් එක කිසිම කලින් සතියේ. හරිද? අත්‍යවශ්‍ය සෙට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ කියලා මම ඔයාලට කිව්වා. මෙන්න මේ සෙට් එක තමයි අත්‍යවශ්‍ය කියලා කිව්වා. ඒකේ ඔයාලට මතක ඇති සර් තාම අර ටියුට් එකේ x කියන ගැන කියන්න ආවේ නැහැ නේද? ඉන්න තව පොඩ්ඩක්. තව පොඩ්ඩක් ඉන්න. x කියන ගැන තව පැහැදිලි කරන්න තුන ඉස්සරහයි. හරිද? එතකොට එහෙනම් ගත්තේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන පාරජාම්බුල කිරණ පරාසය, ආලෝක කිරණ පරාසය සහ අදෝරක්ත කිරණ පරාසය තුල තමයි අපිට මෙතනින් එහා ගනුදෙනුව ලෑස්ති වෙලා තියෙන්නේ. හරිද? හරි. ඒකේ ගත්තා අපි විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා. එතකොට එහෙනම් පාරජාම්බුල ප්‍රදේශයේ තියෙන වර්ණාවලිය මොනවද? ආලෝක සීමාව තුල අදෝරක්ත. ආලෝක සීමාව තුල තියෙන නම් දැන් ඔයා දන්නවා මොකක්ද එහෙනම් දේ දුන්න කියලා ගත්තේ. හරි. එහෙනම් ලියපු තොර ලකුණක් දාලා ඉවරලා. එන්න මෙහාට. කියන්න විවිධ වර්ගයේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය විද්‍යුත් චුම්බක විකිරණවල එහෙම කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණවල තරංග ආයාම හෝ සංඛ්‍යාතය ක්‍රමවත්ව පෙන්눔 කර ලබන සටහනක් විද්‍යුත් චුම්බක වර්ණාවලියක් නිල් පාට පෑනෙන් නැත්නම් ලියන පෑමෙන් ප්‍රශ්නයක් නැහැ ලෙස හඳුන්වයි. ඊළඟ තරුව මෙලෙස විද්‍යුත් චුම්බක වර්ණාවලියක කොටස් පහත ආකාරයට ඉදිරිපත් කළ හැකිය. ඉන්න මම ඔයාලට ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්න ටක් ගාලා රූපයක් පෙන්වන්න තියෙනවා.
මෙන්න මේ ස්ක්‍රීන් ෂෙයාර් එක චුට්ටක් බලන්න. හරිද? මේකේ තියෙනවා බලන්න නැනෝමීටර කෙරවන චුට්ටක් ටීවී රේඩියෝ එක නම් පොඩ්ඩක් කැපිලා ඇති මං හිතන්නේ. ඉතින් චුට්ටක් කොහොම. හරි ඔන්න දැන් ඔයාලට හරියට පැහැදිලිව ඇති. හරිද? මේකේ තියෙනවා බලන්න ගැමා කිරණ තියෙනවා x කිරණ තියෙනවා පාරජාම්බුල දුෂ්‍යාලෝකය තියෙනවා. සූක්ෂම ඊට පස්සේ අදෝරක්ත කිරණ ඊට පස්සේ ආයතන සූක්ෂම මයික්‍රෝවේව් එක ටීවී රේඩියෝ එක දාලා තිනවා. ඔයාලට පේනවා ඇති මේක මම මවුස් පොයින්ටර් එක පොඩ්ඩක් හරි ගස්ස ගන්නම්. මෙන්න මේ හරිය බලා ගන්න. මෙන්න මේ හරිය තියෙනවා ඔයාලට පේනවා ඇති තරංග ආයාමය ඍණ 10 13ක්. ඊටමත් කුඩාගිය. හැබැයි සංඛ්‍යාත ඔයාලට පේනවා මේ හරිය ගොඩක් තියෙනවා කොච්චරද? හර්ට්ස් 10ක් විතර තියෙනවා. හැබැයි මේ හරියනකොට මොකද වෙලා තියෙන්නේ? 10 24ක්. මේ හරිය හර්ට්ස් 10 4 බලයක් තියෙන්නේ. හැබැයි මේ හරියේ මීටර එක තරංග ආයාමයක් තියෙනවා. එතකොට එහෙනම් බලා ගන්න වැඩිම තරංග ආයාමයක් තියෙන්නේ කොහෙද එහෙනම්? ටීවී සහ රේඩියෝ කියන සීමාව තුල. එතකොට එහෙනම් X කිරණ, ගැමා කිරණ, පාරජාම්බුල ආලෝක මෙන්න මේ හරිය මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතයේ වැඩි තරංග ආයාමය අඩුයි. මේ අපි ඉගෙන ගත්තා වූ 10 වසරේ විද්‍යුත් චුම්බක ශ්‍රේණිය මේ තියෙන්නේ. හරිද? ඒකේදී නම් ගැමා කිරණ, X කිරණ, පාරජාම්බුල වල මොකද වෙලා තියෙන්නේ? සංඛ්‍යාතය ඉතාමත්ම වැඩි තරංග ආයාමය අඩුයි. හැබැයි ටීවී රේඩියෝ වල මොකද වෙලා තියෙන්නේ? තරංග ආයාමය මොකක් වෙලා තියෙනවද? වැඩි වෙලා තිනවා සංඛ්‍යාත අඩු වෙලා තිනවා. ටක් ගාලා ඔක දාගන්න නෝට් එකට. උතින් අද ගන්න ටක් ගාලා. වැඩි වෙලා ගන්න එපා ඉක්මනට. මේ සම්පූර්ණ ස්ක්‍රීන් ෂෙයාර් එකම ගන්න පල්ලෙහා තියෙන දුෂ්‍යාලෝකයේ ටික V කියලා කියන්නේ දම් ඊට පස්සේ R කියන්නේ රෙඩ් කියන එක තමයි අරන් තියෙන්නේ. මේකත් ඕනේ 390 නැනෝමීටර 720 නැනෝමීටර. එක තනි පේලියටම ගන්න ඕනේ.
දැන් නේද ඉවර වෙති නේද? හවිෂ් ඉවරද? හවිෂ ඔව් ඔව් සර්. හරිනේ. හරි එහෙනම් ටක් ගානේ ක්ලෝස් කරන්න. හරි. ඊට පස්සේ එහෙනම් ඔන්න ඔය සෙට් එක තමයි පැහැදිලි කරන්න උවමනාවක් තිබ්බේ උතන. ලියමු කර ලකුණක් දාලා. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ विद्युत चुंबक वर्णावलिये एक एक कलाप वोल्ट आया एक कलाप वोल्ट आया विकिरण वल प्रयोजनයන් පහතින් දක්වා ඇත. විකිරණ වල ප්‍රයෝජනයන් පහතින් දක්වා ඇත. හරි. ඔයගේ ඔය සෙට් එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් මෙන්න මෙතනින්. හරිද? පොඩ්ඩක් ඉන්න ඔයාලා මම පෙන්නන්නම්. 11 වසරේ මේ ශ්‍රේණිය ඔයාලට පැහැදිලි මතක නම් හරි මෙන්න බලන්න ඔයාලට මම ස්ක්‍රීන් ෂෙයා එකක් දෙන්න ටක් ගාලා මම මේකේ PDF එක ඩවුන්ලෝඩ් කරගත්තා. අච්චුවල තියෙන්නේ. රයිට් මෙන්න බලා ගන්න. මේ තියෙන වාගේ 11 වසර අච්චුපතේ තිබ්බ කොටසක් මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ගැමා කිරණ වලින් ගැමා රේස්. හරිද? භාවිතය කරන අවස්ථා ටික ඔක්කේ දාලා තියෙනවා. චුට්ට බලන්න ඔක මොනවද තියෙන්නේ කියලා. මේකේ බලන්න තියෙනවා ගැමා කියන විකිරණශීලී මූලද්‍රව්‍යයක් මගින් නිකුත් කරන එක් තරංග වර්ගයකේ ගැමා කිරණ සංඛ්‍යාතීත අධික වන අතර ඒවා අඩංගු ශක්ති ප්‍රමාණයද ඉතා අධිකය. ඝනමානයේ තහඩු සහ කොන්ක්‍රීට් ආදී පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණට ඇත. හරි. එහෙනම් වට්ටක් ගාලා රතු පාට පෑණින් ලියන්න ගැමා කිරණ කියලා ඉස්සෙන් කියලා ගහලා නිල් පාට පෑණියම ප්‍රයෝජන ටික. ගැමා කිරණ ලියන්න නිල් පාට ගැමා කිරණ කියලා ඉස්සෙන් කියලා ගහලා ලියන්න නිල් පාට පෑණියම පිළිකා සෛල සඳහා පිළිකා සෛල සහ ප්‍රතිකාර කිරීමට පිළිකා සෛල විනාශ කිරීමට ඊට පස්සේ අංක 2 දෙවෙනි එක ලියන්න. ඔකේ පල්ලෙහාට මෙන්න මේ හරිය. ආහාර සහ ශල්‍ය කර්ම සඳහා මේ දෙවෙනි වාක්‍ය බලන්න. ආහාර සහ ශල්‍ය මේ මවුස් එක ගැන දිහා බලනකො ආහාර සහ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණ ආදී ජීවාණුහරණය කිරීමට. හරි. ලියන්න දෙවෙනි එක එන වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය උපකරණ පිරිසිදු කිරීමට වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය උපකරණ පිරිසිදු කිරීමට වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය උපකරණ පිරිසිදු කිරීමට වෛද්‍ය උපකරණ පිරිසිදු කිරීමට
හරි ඊට පස්සේ බලන්න මේකෙන් පල්ලෙහාට තියෙනවා x කිරණ බලා ගන්න හොඳට x කිරණ භාවිත ගන්නේ මොකටද කියලා මට චුට්ටක් මේක ලොක් කරලා ගත්තා ඔයාලට හොඳට ඔක පැහැදිලි වෙනවා හරි මෙන්න බලා ගන්න x කිරණ x කිරණ බහුල යොදා ගන්නේ ශරීර අභ්‍යන්තර ඡායාරූපයෙන් 10යි හරිනේ ඔයා කොහේ ලෙස්සර වැටුනොත් එහෙම මොකද වෙන්නේ ඔයාව එක්ක යනවා මේ සිංහල වෙද මහත්තයෙක් ගාවට ඉස්සල්ලාම මට අස්ති හා සම්බන්ධව හරිද මෙයා ගාවට එක ගියාට පස්සේ මෙයා කියනවා හැබැයි ඔයා x-ray එකක් අරගෙන ආවනම් ඒ කියන්නේ කැඩුම් විදු වෙද මහත්තයෙක් ගාවට ඊට පස්සේ කියනවා මේ ඔයා x-ray එකක් ගෙනාවා නම් මට හරිය පහසුයි මේක මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. එතකොට එහෙනම් පුතේ වෙලා තියෙන්නේ මාංශ පේශි තුලින් මේ x කිරණ වලට ගමන් කිරීමේ හැකියාව තිබුණාට කැල්සියම් කාබනේට් මේ අස්ථි හරහා ගමන් කිරීමේ හැකියාව නැහැ. අස්ථිය පිපුරුවා නම් ඒ වැද්දේ මොකද වෙන්නේ x කිරණ ගමන් කරනවා. ඒ අනුව වෙද මහත්තයා දන්නවා දොස්තර මහත්තයා දන්නවා මේ අස්ථිය මෙහෙම පුපුරලා තියෙන තැන නෙමෙයි කියලා. අන්න එහෙනම් අස්ථිය පිපුරුවාද කැඩුනද වෙන්ුණාද කියන එක හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මොන කියන භාවිතා කළද x කිරණ භාවිතයට අරගෙන. එහෙනම් ලියමු x කිරණ කියලා අංක 2 දාන්න රතු පාට පෑනේ x කිරණ කියලා ලියලා ඉස්සෙල්ලා කැලක් ගන්න. ලියන්න එහෙනම් x කිරණ ඡායාරූප සඳහා x කිරණ ඡායාරූප සඳහා x කිරණ ඡායාරූප සඳහා x කිරණ ඡායාරූප සඳහා ඊට පස්සේ අංක 2 විශාල ලෝහමය උපකරණවල පෑසුම් පරීක්ෂා කිරීමට පෑසුම් හඳුනා ගැනීමට තව එකක් තුන්වෙනි වාක්‍ය විදිහට x කිරණවල ඇසුරු අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය හඳුනා ගැනීමට හරි ඊට පස්සේ යම් තුන්වෙනි එක පාර්ජාම්බුල කිරණ ඔයාගේ 11 අච්චු පොතේ තියෙන මේ 11 තමයි ගණන් තියෙන්නේ. ඕකෙදි මේ පාර්ජාම්බුල කිරණ වලට කියනවා මෙහෙම කතාවක්. හරිද? මේ උදේ ඇස්සීම හිටියොත් එහෙම විටමින් D හම්බ වෙනවයි කියලා කියනවා. එහෙනම් විටමින් D අපිට ප්‍රධාන වශයෙන් හම්බෙන්නේ මොන කිරණ වලින්ද? සූර්ය කිරණත් එක්ක එන පාර්ජාම්බුල කිරණ හේතු කොටගෙන තමයි අපිට මේක දකින්න මේ කියන්නේ මේ දකින්නේ මේක තමයි අපේ ඇඟට විටමින් D හම්බෙන්නේ මෙන්න මේ පාර්ජාම්බුල කිරණ පදනම් කරගෙන. හරි. එහෙනම් යම් අංක 1 මිනිස් සිරුරට අවශ්‍ය අංක 1 මිනිස් සිරුරට අවශ්‍ය විටමින් D නිපදවා ගැනීමට
ඒක ලියන්න නමුත් වැඩිපුර ලැබුණහොත් වැඩිපුර සුද ඇතිවීම මෙන්ම එසේ සුද ඇතිවීම මෙන්ම සමේ පිළිකා ඇතිවිය හැකිය. සමේ පිළිකා ඇතිවිය හැකිය. ඊට අමතරව අංක 2 ඔය බැංකුව වලට එන ගියාට පස්සේ දැකලා දන්නේ මේ ලා රෝස පාට හුරු දම් පාට පොයි ලයිට් එකක් අල්ලපු පොඩි පෙට්ටියක් තියෙනවා. සල්ලි කොට 5000 කොලෙ මොකද අස්තර තියලා බලනවා. බැලුවට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒකේ අර රහස් සංකේත හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න භාවිතය කරන මොනවද එන පාරජම්බුල කිරණ. ඊට පස්සේ යන අංක 2 ලියන්න මුදල් නෝට්ටු වල රහස් සංකේත හඳුනා ගැනීමට 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 ඒ වගේම තවත් මේ පාරජම්බුල කියන තේරගන්න මම කියන්නම් ප්‍රධාන නගරවල ගම්පහ කොළඹ කෑගල්ල වගේ කුරුණෑගල නුවර වගේ ඔය කඩ තියෙනවා මේ ෆේස්ට් ෂොප් ඒ කියන්නේ ඔය කෙටි ආහාර එහෙම නැත්නම් අපි කියන්නේ මේ ෂෝටිස් කියලා කියන්නේ අන්නේ කඩවල මෙන්න මෙච්ච විතර සයිස් එකකට දැකලා ඇති මේ ටියුබ් ලයිට් එකක් වගේ දම් පාට පුරු ලා රෝස පාට එළියක් පිහිටුන ලයිට් එකක් දානවා. මේකට ක්‍රුමීන් ඇද්දලා ගන්නවා. එතකොට මේ අපිට හම්බෙන්නේ පාරජම්බුල කිරණ. එතකොට මේකේ ඒ දැලේ තියෙන පොඩි කරන්ට් එකක්. හරිද? අර එළියට මොකද වෙන්නේ පාරජම්බුල කිරණවල එළියට මැස්සෝ ටික මොකද වෙන්නේ? ඇදිලා යනවා එහාට. ඊය ගමන් අර දැලේ වැදලා පටස් ගන්න මොකද වෙන්නේ? අන්න වැටිලා මැරෙනවා. හරිද? එහෙනම් මේ මැස්සෝ වගේ සත්තු මරන්න මොකද වෙන්නේ? මෙන්න මේ උපක්‍රමයක් විදිහට පාරජම්බුල කිරණ භාවිතයට ගන්නවා. කියන්නේ එහෙනම් ක්‍රුමීන් ආකර්ෂණය කර හතරවෙනි එක ක්‍රුමීන් ආකර්ෂණය කර විනාශ කරන ක්‍රුමීන් ආකර්ෂණය කර විනාශ කරන ක්‍රුමීන් ආකර්ෂණය කර විනාශ කරන ක්‍රුමි උගුල් සඳහා ක්‍රුමි උගුල් සඳහා ක්‍රුමි උගුල් සඳහා තව එකක් පානීය ජලයේ සිටින ක්ෂුද්‍රජීවීන් විනාශ කර දැමීමට 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 ඊළඟට තව එකක් වෛද්‍ය විද්‍යාවේදී සමය ප්‍රතිකාර සඳහා වෛද්‍ය විද්‍යාවේදී සමය ප්‍රතිකාර සඳහා වෛද්‍ය විද්‍යාවේදී සමය ප්‍රතිකාර සඳහා
ශානි මොකද පරක් වුණේ එන්න? ශානි ඔව් සර් මේ අමතක මොකද වහිනවද එහාට? ශානි ඔව් සර් හරි ඊට පස්සේ දෙන මාතෘකාව දුෂ්‍ය ආලෝකය පාර චම්පුල හරි මෙන්න මේක ආලෝකය දැන් මේ සෙට් එකම ආවා ඊළඟ දුෂ්‍ය ආලෝකය රතු පාට පැනේ අංක 4ද ඔව් රතු පාට පැනේ කියන අංක 4 දුෂ්‍ය ආලෝකය දුෂ්‍ය ආලෝකය ඊළඟ රතු පාට පැනේ නිල් පාට පැනේ අංක 1 දෘෂ්ටිය සහ ආලෝකයේ සඳහා දෘෂ්ටිය සහ ආලෝකයේ සඳහා නිල් පාට පැනේ දෘෂ්ටිය සහ ආලෝකයේ සඳහා දෘෂ්ටිය සහ ආලෝකයේ සඳහා දෘෂ්ටිය සහ ආලෝකයේ සඳහා ඊළඟ එක ලේසර් කිරණවල ලේසර් කිරණවල ලේසර් කිරණවල ලේසර් කිරණවල ඊළඟ එක ප්‍රකාශ තන්තු වල प्रकाश तंतु वल ඊළඟට ගන්න මාතෘකාව පස්වෙනි එක අදෝරක්ත කිරණ මම පැහැදිලි කරන්න යන්නේ මොකද ඕලෙවල් වල කොටස් අර මේ නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන නිසා තමයි මම මේ ගත්තේ ගන්න ඊළඟට අදෝරක්ත කිරණ හරි අහන්න මේ අදෝරක්ත කිරණ මම හිතන්නේ ගොඩ දෙනෙක් දැකලා නැතුව ඇති හරිද ගොඩ දෙනෙකුට මේ අදෝරක්ත කිරණ බලා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මම ඔයාලට කියන්නම් හරිද මෙන්න මේක තමයි සරලම දේ ගන්න ටීවී එකේ හරි එහෙම නැත්නම් ගෙදර සෙටප් එකක් හරි තියෙනවා නම් රිමෝට් එක අතර ගන්න සමහරට ඔයාලගේ ඔලවල් විද්‍යාව උගන්වපු ගුරුතුමා ඔයාලට උගන්වලා දෙති ඔක ඊට පස්සේ ඔයා හෑන්ඩ් ෆෝන් එකේ කැමරා එක ඔන් කරන්න හරිද රිමෝට් එක ඔහොම අරගෙන බටන් ඔබන්න හැබැයි ඒ බටන් එකේ අර රිමෝට් එකේ උඩ තියෙන බල්බ් එකක් ඔය එකක් අන්න ඒ බල්බ් එක දිහා බලන්න මොකක් ආධාර කරගෙනද අන්න අර කියපු හරි මොකක්ද මේ ෆෝන් එකේ කැමරාවෙන් බලන්න දකින්න හම්බෙයි ලා නිල් පාට ලා රෝස පාට ඔයා බටන් එක ඔබනකොට අරගේ බල්බ් එක පත් වෙනවයි නිවෙනවයි හරිද කැමරාව අයින් කරලා බලුවට පේන්නේ නැහැ හැබැයි ෆෝන් එකේ කැමරාවෙන් බලන්න අපූර්ව බලා ගන්න පුළුවන් මොකද්ද මේ අදෝරක්ත කිරණ ගොඩාක් කරලා මේ අදෝරක්ත කිරණ පාවිච්චි කරනවා දුරස්ත පාලක වල කියන්නේ එහෙනම් අංක 1 නිල් පාට පැනේ දුරස්ත පාලක සඳහා දුරස්ත පාලක සඳහා දුරස්ත පාලක සඳහා ඒ වගේම අපි විශ්වවිද්‍යාලය යන්නේ 2005 යන්නේ පන්ති පටන් ගත්තේ 2005 විශ්වවිද්‍යාලයේ යන අතරතුරේදී හරිද එතකොට ඔය කාලේ අපිට අරන් දුන්න මේ අම්මලා තාත්තලා සල්ලි ටිකක් හොයලා දීලා ඒක පුළුවන් නම් ඔබගාව තියෙන මහ පොළ හම්බ කරන ඕකෙන් ගණන් කියලා ෆෝන් එකක් ගත්තා නේද ඔය ඉස්සරහදී ෆෝන් වල තිබ්බේ මේ මැසේජ් එකක් ගහන්නයි කෝල් එකක් ගන්න විතරයි එහෙමත් ළමෙක් ගාව තමයි ටිකක් හොඳ ෆෝන් එකක් තිබ්බේ ඒ දවස්වල මං ගාවත් තිබ්බා මේ 33.10 කියලා පොඩි ෆෝන් එකක් තිබුණා. නේද රුපියල් 25000කට ගත්තේ. දැන් රුපියල් 2000ක් කොටින් නැහැ ෆෝන් එක. හරිද පොඩි Nokia ෆෝන් එකක්. දැන් Nokia ඇත්තෙත් නැහැනේ. අන්න ඒ වගේ ෆෝන් තිබුණා. ඒ ෆෝන් වල දත්ත හුවමාරුව සඳහා අපේ තිබ්බ පොඩි ඔප්ෂන් එකක් infrared කියලා. අන්න දැන් තියෙන්නේ YouTube දැන් තියෙන්නේ මොකද්ද මේ මොකද මේ Bluetooth තියෙනවා. ඒ වගේම තව තියෙනවා මොකද්ද direct Wi-Fi තියෙනවා Wi-Fi තියෙනවා ඕනම කෙනෙක්ගෙන් දත්ත හුවමාරු කරගන්න පුළුවන්.
ඉස්සර ෆෝන් වල තිබි මොකද්ද? ඉන්ෆ්‍රාරෙඩ් එක. එතකොට අපේ මේ සාමාන්‍යයෙන් මේ ෆොටෝ එක විනාඩි 5කට වඩා වැඩි ප්‍රමාණයක් යනවා අනිත් එක නයි ෆෝන් එකට යන්නේ ඉන්ෆ්‍රාරෙඩ් එක කරා. මාර ස්ලෝ. හැබැයි Bluetooth ස්පීඩ් දැන් Bluetooth වල වඩා ස්පීඩ් දැන් ඔයාලා දන්නවා ෆෝන් වල තියෙන ඩිරෙක්ට් Wi-Fi තියෙනවා. ඩිරෙක්ට් Wi-Fi එකෙන් ටක් ඒක data කැපෙන්නේ නැහැ. ටක් ගාලා යාළුවා ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් ඩිරෙක්ට් Wi-Fi කරා. සාමාන්‍ය ෆොටෝ 20ක් විතර යනවා මේ තප්ප 10කින් 15 යනවා ගන්න පුළුවන් ඩිරෙක්ට් Wi-Fi ඔස්සේ. Bluetooth වල වඩා ස්පීඩ්. Bluetooth වල එක ෆොටෝ එකක් යනවා ඊළඟ ෆොටෝ එකක් එහෙම යන්නේ. Bluetooth වල ෆොටෝ 20ක් විතර යවන සාමාන්‍ය විනාඩි 6ක් 7ක් යනවා. ඒ වුණාට ඩිරෙක්ට් Wi-Fi වල එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි එක ෆොටෝ එකක් යවන්න ඉන්ෆ්‍රාරෙඩ් වලට යනවා විනාඩි 5ක් 6ක් විතර යනවා. එහෙනම් ඉන්ෆ්‍රාරෙඩ් ඉස්සර භාවිතයට ගත්තා හෑන්ඩ් ෆෝන් වල දත්ත හුවමාරු කිරීම සඳහා. ඊළඟ දෙවෙනි එක දත්ත සම්ප්‍රේෂණ කටයුතු සඳහා. දත්ත සම්ප්‍රේෂණ කටයුතු සඳහා. දත්ත සම්ප්‍රේෂණ කටයුතු සඳහා. දත්ත සම්ප්‍රේෂණ කටයුතු සඳහා. තව එකක් ද්‍රව්‍ය හඳුනා ගැනීම හා විශ්ලේෂණය සඳහා. ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය සඳහා. ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණය සඳහා. විශ්ලේෂණය සඳහා. තව එකක් චිකිත්සක ප්‍රතිකාර සඳහා. ඊළඟ එක චිකිත්සක ප්‍රතිකාර සඳහා. චිකිත්සක ප්‍රතිකාර සඳහා. හරි එළ වැහැට ඊට පස්සේ ඊළඟ අවස්ථාවට යන් අපි සුද්ධ තරංග එහෙම නැත්නම් සූක්ෂම තරංග චිකිත්සක ප්‍රතිකාර කියලා කියන්නේ හරි. කියන්න සුද්ධ තරංග මම හිතන්නේ 6 වෙනි එක වෙන්න ඇති. පාරිජම්ප ලාල පද සූක්ෂම. සූක්ෂම එහෙම නැත්නම් සුද්ධ දෙකම එකයි. ඔය සූක්ෂම කියන ගොඩාක් කරාට ගන්නවා මොකද්ද? මයික්‍රෝවේව් අවර්ස් කියලා කියන්නේ. කියන්නේ නම් උදුන් සඳහා උදුන් සඳහා තව එකක් විද්‍යාගාරවලදී දෙවෙනි එක උදුන් සඳහා පමෝදි ලියා ගන්න පළවෙනි එක ලිෆ්ට් වෙනවා නේද? උදුන් සඳහා පමෝදි පළවෙනි එක අකාලියන පමෝදි. දෙවෙනි එක විද්‍යාගාරවල හැමෝම ලියා ගන්න දෙවෙනි එක විද්‍යාගාරවල ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ විශ්ලේෂණ කටයුතු සඳහා.
ඊට පස්සේ ගන්න අවසාන එක ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග. ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග. ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග ප්‍රධාන වශයෙන් ලියන්න නිපාත පෑණින් අංක 1 දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා ඊළඟ ජනමාධ්‍ය හා සංනිවේදන කටයුතු සඳහා සර් මොකද්ද පළවෙනි කිව්වේ? කිව්වොල්ලා දත්ත සම්ප්‍රේෂණය කිරීමට දත්ත සම්ප්‍රේෂණය කිරීමට දත්ත සම්ප්‍රේෂණය කිරීමට අංක 2 ජනමාධ්‍ය සංනිවේදන කටයුතු සඳහා ජනමාධ්‍ය සංනිවේදන කටයුතු සඳහා දැන් නම් ජනමාධ්‍ය සහ සංනිවේදන කටයුතු සඳහා ටීවී බලන කට්ටිය රේඩියෝ අහන කට්ටිය ගොඩාක් දුරට අඩුයි. හරිද? ගොඩ දෙනෙක් දැන් ෆලෝ කරන්නේ ඔක්කොම මොකද YouTube channel එකනේ. ඔය ටීවී එකේ පෙළනාට්‍යයක් ගොඩක් කට්ටිය දැන් බලනකොට නේද? ඉස්සර තිබුණා මේ දැනටත් තියෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් දුන්නා මේ ටියෝ ටීවී කියලා. ඕකේ අපි පොඩි කාලේ කියලා අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ගෙදර ඇවිල්ලා මේ සිකුරාදා යන කොටස ආපස්සට බලනවා. ඒ ඉස්සර අපි. දැන් මොකද වෙන්නේ? ඊයේ කතාව පැය දෙකක් යන්න කලින් මොකද වෙන්නේ? ටක්කාලා YouTube එකට අප්ලෝඩ් කරනවා. ගොඩ දෙනෙක් ටීවී බලන වැඩිය ඔය මමත් මේ ඊයේ දෙපොද බැලුවා මේ අවස් පැයක් කම්පලා මේ සිරස් ඉදු එකේ මම දැන් ගියේ අර පණ්ඩු කුමාරයා ගැන ගිය ටෙලිනාට්‍ය කොටස බැලුවා. ඒක YouTube එකට අප්ලෝඩ් කරලා විනාඩි 10ක් තෝරගෙන විනාඩි 10ක් විතර ගියේ views තියෙනවා 24000 ගන්න 24k. එතකොට විනාඩි 10ක් යනකොට 24000ක් බලනවා. ඊට මම නිකන් අර නිකන් වැඩ නැතිකමට අංගල ඕපදූපයක් හොයන විදිහට මම උදේ බැලුවා. එතකොටත් තිබුණා මේකේ 89000 ගණන්ත් 8 ලක්ෂ ගණන්ද මන්ද 89000 ගණන් 89000 ගණන් බලලා තිබ්බා. එතකොට ලක්ෂයකට කිට්ටු සංඛ්‍යාව බලනවා YouTube එකකින් බලන්න. නේද? ඒ නිසා මේක දැන් ගොඩක් වෙලාවට ටීවී සහ ගුවන් විදුලිය කියන්නේ නෑ. ඒවල වල සාමාන්‍ය ටීවී එක දාලාම තියෙන සමහර වෙලාවට අපේ ගෙදර නම් ටීවී දැම්මත් බලන්න වෙලාවකුත් නෑ අපිට වැඩ කටයුතු එක්ක. අපිත් ගොඩක් වෙලාවට දැන් ජන සංනිවේදන කටයුතු සහ ගොඩක් වෙලාවට භාවිත කරන්නේ YouTube එක තමයි. හරිද? අලුතෙන් බ්‍රේකින් නිවුස් එකක් ආවද එහෙම නැත්නම් Facebook එක. දැන් Facebook එකේ ගොඩ ගුරුපව දැන් මොකද තමන්ගේ තොරතුරු සංනිවේදනය කරන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ WhatsApp එකේ දානවා මොකද ස්ටේටස් වල දානවා. හරිද? මේකෙන් තමන්ගේ අලුතෙන් පන්තියක් පටන් ගන්නවද? ඒක ගත්තකින් හොඳ පැත්තකුත් තියෙනවා. එයි පෝස්ටර් ගහලා. හරිද? විත්ති විනාශ කරනවට වැඩිය. හරිද? කට් අවුට් වෙනවට වැඩිය. ඒක ඇත්තටම හොඳ පිළිවෙලක් ඒක. හරිද? මේ විදිහට ගොඩක් කට්ටිය සංනිවේදන දැන් උදාහරණයක් තිබුණා මේ අපේ ගෙදර මේ දැන් ඔය ඔයාලා රෙකෝඩින්ස් හදන මල්ලි කෙනෙක් ඉන්නවා දැන් නම් යන්නේ නැහැ. ඒක මෙච්චර පල්ලෙහිලා අදුද්දේ ක්ලාස් වල රෙකෝඩින්ස් හදලා ඉවර කරලා ගියා එයා. මේ එයා මොකද කරන්නේ මේ මට කිව්වා මගේ කාමරේ අස්කරවට පරණ පින්ටර්ස් වල print out කරන printer හතරක් තිබ්බා. පස්සේ ගොස් මේ ඔක මේ අපි ඉක්මන් එකේ විතරට දාමු කිව්වා. මම කොහා කියලා. ඊට පස්සේ දෙන්නේ මේ ෆොටෝ ටෙල් ගහලා වෙලා ඉක්මන් කියන වෙබ්සයිට් එක ඉස්ට් වෙලා දැම්මා. දැන් මේ වල කෝල් 7කට වැඩි ආවා. හරිද බලන්න කොච්චර දුරට මේක හරි වේගවත්ද කියලා. දැන් මේක මම විකුණනවා මොකද වෙන්නේ? ඈඩ් විලක් ගහලා. හරිද? එක්ක පොලක හරි. එහෙම නැත්නම් කොහේ හරි බෙදන්නේ. ඊට වැඩි දැන් ජනමාධ්‍ය සංනිවේදන මාධ්‍යමුත් හරි දියුණුයි. YouTube එක සහ Facebook කියලා කියන්නේ තාමත්ම දියුණු දැනක ඉන්නවා. ඒ වගේම ඕන තරම් වෙබ් අඩවි තියෙනවා. මොනවද Tamanට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න. ඒ වගේම විකුණ ගන්න. බයින් එන්ස් එකෙන් දැන් ගොඩ කට්ටිය දැන් මාත් අර මඩිත් කතා කරගෙන යනවා කිව්ව මොකද ෂර්ට් එකක් ගන්නවා සර් පිස්සු ෂර්ට් එකක් ගන්න ඔයා යන්න කෙලිම එමරේට් වෙබ්සයිට් එකට යන්නකෝ. ඒකේ ඒගොල්ලෝ ඉන්නවා මේ කොලර් සයිස් එක කියනවා. හරිද? මේ උරපා ෂෝල්ඩර්ස් එකේ දිග උඩ ඉඳන් පල්ලෙහාට මේ වට ප්‍රමාණය අපි ඉන්නවා. හරිද? ඒ ප්‍රමාණය මැනලා දුන්න පස්සේ ටක් ගාලා මගේ ඇඟේ සයිස් එක ඩමියක් හදලා අපිට විදිහට ගන්න තියෙන ප්‍රමාණය.
ඩමියක් හදලා ටක් ගාලා පෙන්නනවා. අපිට තියෙන්නේ අපේ කැමති ෂර්ට් එකට ඒක නම් දාලා බලන්න. ඒ කියන්නේ ඩමිය මම හරිද? එකේ ෂර්ට් එක දාලා ස්ටැටිස් එක මොකද මේක ඕකේ නම් මොකද ක්‍රෙඩිට් කාඩ් එකේ පේමන්ට් ටැග් කරනවා. ඩෙලිවරි චාර්ජස් එක මම ඉතින් රුපියල් 200ක් 300ක් ගනි. බැයින් නම් ගෙදරට ෂර්ට් එක එනවා. හරිද? ලංකාවේ නම කිය ක්‍රෙඩි කාඩ් වලටත් වඩා මිලියන් අඩුයි. හරිද? ඒ බලන ඩෙලිවරි ෂර්ට් එක මට මතකයි 2800ක් විතර තිකවර්ධ දෙන්නේ. 2375. හරිද? 1475. 1175 ෂර්ට් එක කුරියර් වලට 300ක් ගත්තා. හරිද? බලන්න රුපියල් 400 ක වෙනසක් තියෙනවා. හරිද? එක පැත්තක් අපේ ලාභයක් තියෙනවා. අනිත් එක ඇඳුම් ආයෙ වෙන දැන් කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඇඳුම් ආයෙ ඇඳලා තියන්නත් බැහැ. මොකද එහෙම දෙන්නේ නැහැ. පිටෝන් කරන්න දෙන්නේ නැහැ. මොකද පිටෝන් කවුරු පිටෝන් කරලා කවුරුද දන්නේ? කොරෝනා චෙක් නේ පිටෝන් කරනවා මොකදනේ කොරෝනා අපිට අය කරත් වෙනවා. හරිද? ඒ නිසා මේ ගොඩක් පහසුම නිකන් මේ මතක් කරලා කිව්වේ මට වැඩි මම හිතන ඔයාලා තාක්ෂණික වැඩ කරනවා ඉතින් මම දන්නවා මේ ඔය ඩරාස් ඇප්ප් එකේම ගොඩාක් ළමයි පඩු ගන්නවා ෆෝන් එකට පොඩි පොඩි ගජමැටික් කෑලි ෆෝන් බැක්කව එහෙම ඩරාස්ගෙන් හරි උත අලිබබාගෙන් හරි මොකෙන් හරි ඒ වගේ දේවල් හොඳයි කාලේ ඉතුරු වෙනවා හරි සමහරවිට ඔය පොඩි පොඩි ස්පීකර් දෙනවා පිළ ළමයි පාවිච්චි කරන ඔය මේ ෆෝන් එකට සම්බන්ධ කරලා තියෙනවා කඩේ රුපියල් 3000ක් කියලා කියනවා ඩරාස් එකේ උඹ දෙන්නේ රුපියල් 650කට ගෙදරට එනවා ඒ වගේ හරි පහසුකම තියෙනවා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න සංනිවේදනය කියලා කියන්නේ ලොකු පැත්තක් හැබැයි දැන් ටිකෙන් ටික ටීවී එකයි ගුවන් විදුලියයි අපේ ඈතට යන ලකුණු තමයි පේන්නට තියෙන්නේ. හරිද? ඒ වගේම ඉගෙනීමේ කෞශල්‍යයෙන් මට වෙන දිගටම මේ විදිහට යයි වගේ. හරිද? ගොඩ ළමයි සහ දෙමාපියෝ දැන් මේ ක්‍රමයට කැමති. හරිද? හරි. යම් එහෙනම් ජනමාධ්‍ය හා සංවේදී කටයුතු සඳහා ඊළඟට දුරස්ථ පාලන කටයුතු වල දුරස්ථ පාලකවල තුන්වෙනි එක දුරස්ථ පාලකවල ඊළඟ එක අවසාන එක වෛද්‍ය විද්‍යාව සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා හරි ඔන්න ඔතනින් විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටස අවසන් වෙනවා. දැන් තමයි පාඩමේ මුදල් කොටස තියෙන්නේ. දැන් හැම එකම මාතෘකාවක් පරමාණුක වර්ණාවලිය. කියන මාතෘකාවක් පරමාණුක වර්ණාවලිය. පරමාණුක වර්ණාවලිය. මම රසායන විද්‍යාව උගන්නන හරිය කැමතියි ළමයි දන්න දේෙන් පටන් අරන් ළමයි නොදන්න දේ දක්වා අරගෙන යන්න. හරිද? ළමයි දන්න දේ එක තමයි නොදන්න දෙයක් නිර්මාණය වෙන්නේ. හරිද? දන්න දේ ඇසුරෙන් දැන් හොඳම උදාහරණ දෙනවා කියලා මතක් වුණේ මට ජංගම දුරකථනය. හෑන්ඩ් ෆෝන් එකේ මොබයිල් ෆෝන් එක. ඕක හිතලා හදපු එකක් නෙමෙයි කියනවනේ. ඔය හෑන්ඩ් ෆෝන් එක හැදුවයි කියලා කියන්නේ අභ්‍යවකාශ ගවේෂණය කරනකොට හඳට යන්න ඉන්නවනම් අභ්‍යවකාශ තරණය කරන්න යනවනම් ඒ ගගනගාමීන්ට තොරතුරු සංවේදනය කරන උපකරණයක් මොකක්ද කියන එක. අන්නේ උපකරණය තමයි වැඩි දියුණු කරන්න වෙලා ඔය හෑන්ඩ් ෆෝන් එක නිර්මාණය වුණේ ස්වභාවිකව නෙමෙයි. හරිද? ඒ කියන්නේ අර නිපදවප එක තව තවත් දියුණු කරලා ගත්තා. හැබැයි හෑන්ඩ් ෆෝන් එක කියලා හැදුවේ නැහැ. හරිද? අද වර්තමානයේ ඇතුවත් බැරි නැතුවත් බැරි එක තමයි ජංගම දුරකථන. වෙලාවට පුදුම වදයක් පෙළක් ගන්න හරි ප්‍රයෝජනවත්. හරිද? මෙන්න මේ කියන ජංගම දුරකථනය ඔය හැදුණයි කියලා කියන්නේ දන්න දෙයක් ඇසුරේ. ඒ කියන්නේ එහෙනම් අර සංනිවේදන කටයුතු සඳහා රොකට් එකේ ඉඳන් ඒ සංනිවේදන කටයුතු සඳහා භාවිත කරන උපකරණය වැඩි දියුණු කළා තමයි හෑන්ඩ් ෆෝන් එක එන්නේ. අද මේක ශීඝ්‍ර දියුණුවකට ගමන් කරනවා. ශීඝ්‍ර දියුණුවක් කියන්නේ හිතා ගන්න බැරි පැත්තකට. හරිද? ෆෝන් එක දැන් වර්තමානයේ මොකද කැමරාව කියන දේ මට මේ තව අවුරුදු දෙකක් තුනක් යනකොට මොකද අපි අතරින් අයින් වෙලා යයි. හරිද? ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කට්ටිය, ඒ කියන්නේ වෘත්තීය කට්ටිය කැමරාමන් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරයි. අපිට මේ කැමරාව කියන එක අවශ්‍ය වෙන්නේ නැති මේ ෆෝන් එකේ කැමරාව ඉස්සරහ වෙනවා විතරයි. ට්‍රිප් එකෙම හරි ප්‍රයෝජනවත් තියෙනවා. මොකද අපි ගත්ත ඉස්සර කැමරාවල මොකද වෙලා තියෙන්නේ මේ පිටිපස්සේ ලෙන්ස් එකයි තිබ්බේ. දැන් ඔය Apple phones වල එහෙම නැත්නම් ලෙන්ස් 4 ලෙන්ස් 5ම වෙලා තියෙනවා. ඒ කියන්නේ කැමරා එක ඇක්චුවල්ටම ක්වොලිටි. හරිද? මෙන්න මේ විදිහට එනම් අපි යම් දන්න දේ නොදන්න දේ හොයාගෙන යනවා. හරිද? දන්න දේ තමයි මෙන්න මේක. හරිද? සාමාන්‍ය පෙළ පන්තියේදී කරා මේ වගේ විදුලි පිස්මයකට
සුදු පාට ආලෝකයක් යොමු කරා. සුදු ආලෝකය යොමු කරා. මේක වීදුරු පිස්මේ. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට කොටස් දෙකකට බෙදලා මේකේ වර්ණ හතක් ආවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ විදිහට වර්ණ හතක් එළියට ආවා. මේ හැම එකම ඊසක් ගන්නට ඕනේ. ඔන්න ගන්න දෙන්න. හරිද? මේක තමයි සාමාන්‍යයෙන් අපි කරන දේ. වීදුරු පිස්මයක් කියන එක දැකලා තියෙනවා. සුදු පාට එළිය කරන ටෝච් එකක් ගන්න. එළියට එනවා මොකද ගන්නට වර්ණ හතක් තියෙනවා. හරිද? මෙන්න මෙතන අපිට හම්බුනේ මොකද්ද? වර්ණාවලියක් හම්බුනේ. හැබැයි මේ වර්ණ එකින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? වර්ණ කහ පාට වර්ණය රතු පාට වර්ණය අතර පරතරයක් නැහැ. වර්ණ ඔක්කොම එක ළඟ තියෙනවා. මේ නිසා මේකට කියනවා මොකක් කියලාද? සම්තතික වර්ණාවලියක් කියලා කියනවා. එතකොට මම අතුගා මොකද උනේ? පරමාණුක වර්ණාවලිය කියන. එතකොට එහෙනම් එකක් තමයි එක වර්ණාවලියක් තමයි එහෙනම් සම්තතිකයි කියන එක. එහෙනම් සම්තතිය කියන්නේ එක වර්ණයයි ඊළඟ වර්ණයයි අතර මුලදී පරතරයක් නැහැ. එකින් එක සම්බන්ධ වෙලා තියෙනවා. ඕකට මම චුට්ටු උදාහරණයක් වඩ පෙන්නන්නම්. ඔහොම විනාඩියකින්ද දේදුන්න මතක් වෙලා ඉන්න ඕනේ. මම මේක වැඩි වෙලාවක් කරගන්න නැහැ. ඉතින් මම ටිකෙම ගන්නම් රූපේ. හරි මෙන්න බලන්න ඔයාලා ශිෂ්‍යයෙක් මම දාන දුන්න ලීසිමින් කරගෙනද මෙන්න දේ දුන්නා හරිද බාන්න මේ දේ දුන්නේ පාඩේ ගාන්න තියෙනවා හරියට නිකන් මේ ටෙස්ටිං එකට ආවයි වගේ හරිද බාන්න මේකේ වර්ණ අතර පරතරයක් තියෙනවද බලන්න නැහැ ගාන්න වට පෙර රතු පාට වර්ණය පේනවා කහ පාට පේනවා තා තුට්ටක් ඔක ලොක් කරන්න බෑ මොකද ඉංග්‍රීසි එකෙන් ගත්ත රූපයක් ඔක ලොක් කරන්න ඒක සේව් කරලා තමයි කරන්නේ ඒක මහා කරදර වැඩක්. හරිද මේකේ බලමු. එනතේ ඔයාලට බාණ්ඩ රතු පාට, කහ පාට, ඊට පස්සේ කොළ, කහ, තැපිලි මේ විදිහට ගාන පාට තියෙනවා. හරිද? මෙවවල බලන්න වර්ණ අතර පරතරයක් දකින්න හම්බෙන්නේ නැහැ. පුංචි මොහ පරතරයක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම වර්ණ ටික එකට බෙදලා තියෙන්නේ. ඒ සමහර එකට කියන මොකද්ද? සම්තතික වර්ණාවලියක් කියලා. ඒතකොට එහෙනම් සම්තතික කියලා කිව්වොත් එහෙනම් මේ කියන ඔක්කොම එකට මොකක්ලා දිනනවද සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. හරි එහෙනම් ලිව මාතෘකාව සම්තතික වර්ණාවලි පරමාණුක වර්ණාවලි කියලා ලියලා අනුමාතෘකාවක් ලියා ගන්න සම්තතික වර්ණාවලි. සම්තතික වර්ණාවලි दिम तरलकमान दाला किसियम पुरुल तरंग आयाम परासेक किसियम पुरुल तरंग आयाम परासेक किसियम पुरुल तरंग आयाम परासेक ආයාසයකට අයත් සියලුම තරංග ආයාමයන් ක්‍රමානුකූලව තරංග ආයාමයන් ක්‍රමානුකූලව
නිරූපණය කරන ලබන සටහන අතු පාඩම කියන්නේ සන්තතික සංතතික වර්ණාවලිය ලෙස හඳුන්වයි. ඊළඟට මෙලෙස සංතතික වර්ණාවලිය ඊළඟ කරුව මෙලෙස සංතතික වර්ණාවලිය වඩා පහසුවෙන් නිරීක්ෂණය කරගත හැකි වන්නේ පහත ආකාරයට සුදු ආලෝක කියන කදම්බයක් බීදුරු පිස්මයක් මතට යොමු කිරීම හේතු වෙන්නේ කියලා ටක්කාර මේ අවස්ථාව වෙන ගන්න. හරි පේන ඇති කොහමද සුදු පැහැති ආලෝකය බීදුරු විස්මගේ ඒවල ඇස්සේ වර්ණ හතරට බෙදෙනවා කිව්වා. මෙතන රෙඩ් තමයි ආරක් වෙන දාලා තියෙන්නේ ඔරෙන්ජ් yellow green blue indigo violet. මම ටක්කා දාගන්න ඉක්මන මේ ඉර ටික තමයි මේ එකේ කඳේක ලයිට් තමයි මම කිරෝල් එකයි අනිකයි ගත්තේ. දාගන්න ටක්කා
හරි. ඇතිලා දෙනවා කාලය. හරි. කියන මාතෘකාව ඊට පස්සේ සන්තතික වර්ණාවලිය කිව්වොත් කියන බලන්න එහෙනම් රතු පාටයි, ඔරෙන්ජ් පාටයි, yellow පාටයි මේ අතර පරතර දකින්න හම්බෙන්නේ නැහැ කියලා කොහොමද මම දේ දුන්නේ. මෙන්න මේ වගේ. හරිද? මම විශේෂයෙන්ම ආයෙ පොඩ්ඩක් ගන්න පැහැදිලි කරන ඕන නිසා මෙන්න මේකේ බලන්න පරතර දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම මේකට මොකක් කියලාද? සන්තතික වර්ණාවලියක් කියලා කිව්වා. එතකොට එහෙනම් සන්තතික වර්ණාවලිය වල මේ වර්ණ අතර පරතර දකින්න හම්බෙන්නේ නැහැ. වර්ණ අතර පරතර දකින්න හම්බෙන්නේ මොකේද එහෙනම්? අසන්තතික වර්ණාවලිය. සමහර වෙලාවට ටීචර් ඔයාගෙන් ටීචර් ඔයාලට උගන්වයි. හරිද? වෙනත් නමකින් මේක උගන්වයි. හරිද? මේක වෙනත් නමක් කියලා මේකේ අදහස් කරන්නේ අවශෝෂණ සහ විමෝචන වර්ණාවලිය කියලා උගන්වයි. හරිද? අවශෝෂණ සහ විමෝචන. ඒ මේකම තමයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් මොකද්ද? අසන්තතික වර්ණාවලිය. එහෙම නැත්නම් අවශෝෂණ, එහෙම නැත්නම් විමෝචන වර්ණාවලිය. මම අවශෝෂණ වර්ණාවලිය කියලා උගන්වලා අගහරියේදී මම අවශෝෂණ වර්ණාවලිය ගාන කොටස් දෙක වෙන් කරලා දෙන්නම්. මේ අසන්තතික වර්ණාවලිය කියලා උගන්වලා ගාන කොටස් දෙක වෙන් කරලා දෙන්නම්. සන්තතික සහ අසන්තතික කියන එක. හරි. ටග් ගාලා ලියා ගන්න මාතෘකාවක් අසන්තතික වර්ණාවලිය. ඕකෙන් අද දවස් අවසන් ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පැත්තට හරියට වහිනවා නිත් කොට වහිනවා සැහැන්ද. හරිද? ලියන මාතෘකාව අසන්තතික වර්ණාවලිය. අසන්තතික වර්ණාවලිය මාතෘකාව. කියන කිසියම් පරාසයකට අයත් කිසියම් පරාසයකට අයත් සියලුම තරංග ආයාමයන් සියලුම තරංග ආයාමයන් අඛණ්ඩව නොපවතින අතර විද්‍යුත් චුම්බක විකිරණ කදම්බයක් මෙලෙස අසන්තතික වර්ණාවලියක් නිල් පාට පෑනි ලෙස හඳුන්වයි. හරි. මෙන්න බලන්න සිද්ධිය. හරිද? අසන්තතික වර්ණාවලියක ඔයාලට මතකද අර වර්ණාවලියේ පාට සෙට් එක මම ඇන්දා. මෙතන පටන් ගත්ත රෙඩ් වලින්. කෝ රෙඩ් කෝ නැහැ. ඔරෙන්ජ් තියෙනවා, yellow තියෙනවා. කෝ green කෝ ඊට පස්සේ indigo කෝ අන්න ඒ තරංග ටික මම එහෙ නැත්නම් ඒ කියන ආලෝක කියන ටික මොකද උනේ? අන්නේ ආලෝක කියන ටික මොන වෙලා ගිහිල්ලාද? නැති වෙලා ගිහිල්ලා. අන්න ඒක තමයි මම කිව්වේ මේක ටීචර් සමහරට උගන්වයි අසන්තතික වර්ණාවලිය කියලා. තවත් ටීචර්ට උගන්වයි එහෙ නැත්නම් අවශෝෂණ විමෝචන වර්ණාවලිය කියලා උගන්වනවා. තේරුණාද?
එහෙනම් අවශෝෂණ විමෝචන වර්ණාවලිය කියලා කියන්නේ මොකද? මේ රතු වර්ණයට අදාළ සංඛ්‍යාත එහෙම නැත්නම් මොකද මේ තියෙන ශක්තිය ඉලෙක්ට්‍රෝන ටික නැත්නම් පරමාණු ටික මක් කළානද අවශෝෂණය කරගත්තා. ඒ වගේ මෙතන තියෙන කවුද? ග්‍රීන් කොළ පාට අවශෝෂණය ගත්තා. මට දුන්න මොන කලාපයක්ද? අඳුරු කලාපයක් දුන්නා. ඒ වගේ මෙතන ඉන්ඩිගෝ අවශෝෂණය ගත්තා. මට දුන්න අඳුරු කලාපයක් දුන්නා. හරිද? එහෙනම් අසංතතික වර්ණාවලිය කියලා කියන්නේ වර්ණ අතර පරතර තියෙනවා. පරතර වෙන්න හේතුව තමයි ඒ වර්ණය මක් කරනද අවශෝෂණය කරනවා. හරිද? වර්ණය අවශෝෂණය කරන්න නෙමෙයි තියෙන්නේ. එතන මේ පරමාණු ටික ඉලෙක්ට්‍රෝන ටික මක් කරගත්තා අවශෝෂණය කරගත්තා. ඕකයි උතන තියෙන ගැට්ටු. එහෙනම් මේ නිසා අපිට හම්බ වෙනවා මොකද්ද? අඳුරු කලාපයක්. හරි. ලියමු වාක්‍යයක් ලියලම උපදින්නයක්. කිසියම් පරමාණුවක අවශෝෂණ සහ විමෝචන වර්ණාවලි අසංතතික වර්ණාවලි වේ. අසංතතික වර්ණාවලි වේ. අසංතතික වර්ණාවලි වේ. කද්දාරු වෙනකට ඉක්මනට පිළිලා ගන්න බා. අඳුරු කලාප මෙතන කල්පනා ඉඳලා රෙඩ් එක නැහැ, රතු නැහැ. ඔරේන්ජ් තියෙනවා, yellow තියෙනවා, ඊළඟ green නැහැ, blue තියෙනවා, indigo නැහැ.
හරි එතන අවසන් කරන්න ඇති කියලා හිතනවා. හරි. එතකොට එහෙනම් මේ තමයි අවශෝෂණ වර්ණාවලි. එතකොට එහෙනම් විමෝචන වර්ණාවලි කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේකෙදි සම්පූර්ණයෙන්ම මම මෙතන ගත්තේ මොකද්ද? අවශෝෂණ වර්ණාවලි කියන්නේ පැහැදිලි. ඔව් සන්තතික වර්ණාවලිය අවස්ථා දෙකක් තියෙනවා. අවශෝෂණ සහ විමෝචන කියලා. එහෙනම් මේකේ ගත්තේ මොකද්ද එහෙනම්? අවශෝෂණ වර්ණාවලි කොටස තමයි පැහැදිලි කරගත්තේ. ඊළඟට තියෙනවා අවශෝෂණ වර්ණාවලි ඊළඟ අවස්ථාව පැහැදිලි කරන්න තියෙනවා. හරිද එහෙනම් මම දල වශයෙන් වාට පැහැදිලි කරේ වර්ණාවලි කියන කොටස වර්ණාවලි කොටස වර්ග දෙකක් තියෙනවා. එකක් සන්තතිකයි අනිත් එක නම් මොකද? අසන්තතිකයි කිව්වා. අසන්තතික වර්ණාවලි වර්ග දෙකකට වෙන් කරලා පස්සේ උගන්වන්නේ නැත්නම් ටීචර් එකපාර කියයි සන්තතික සහ මේ අවශෝෂණ සහ විමෝචන වර්ණාවලි කියලා උගන්වයි අසන්තතික වර්ණාවලි කියන කොටසම. හරිද? මම කිව්වේ කොහොමද දැනට සන්තතිකයි කියන්නේ වර්ණ ඔක්කොම එකට තියෙනවා. එකිනෙක අතර පරතරයක් නැහැ කියලා කිව්වා. එහෙනම් මේක සන්තතිකයි කියලා කිව්වා. වර්ණ අතර පරතරයක් තියෙනවා. මෙන්න මේ වගේ පරතර තියෙනවා නම් එහෙනම් වර්ණ කොටස් වල පරමාණු අවශෝෂණය කරගත්ත නිසා මේකට කියනවා අවශෝෂණ වර්ණාවලියක් කියලා තමයි ඉදිරිපත් කරලා දෙන්නේ. හරිද? ඒ නිසා මේක මම කිව්වේ අසන්තතික වර්ණාවලියක් කියලා. පස්සේ මම මේක අසන්තතික වර්ණාවලි අවශෝෂණ සහ විමෝචන කියලා තමයි වාට උගන්වන්න තියෙන්නේ. ඒක ටිකක් දිගට තියෙනවා. මේ හැටිය තදට වැස්සකුත් තියෙනවා ඊටපුවට. ඒ නිසා මම චුට්ටක් කලින් පැය කාලක් විතර කලින් නැතලු නැත්නම් ඔන්ලයින් ක්ලාස් එක පැය දෙකක් පුරාවට එක දිගට මම කරගෙන යනවා. හරි එහෙනම් අදට මේ කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේක නොතේරෙන කොටස් තියෙනවා නම් සමහර කට්ටිය කට් වෙන්නේ නැති සමහර කට්ටියගේ අපහැදිලි දැන් තියෙන්නේ මේක අද හවස එඩිට් කරලා ඉවරලා හෙට අනිත් දිනකට ගෲප් එකට දාන්න ටග් ගාලා රෙකෝඩින්ග්ස් ටික බලා ගන්න. ඉදිරියේදී අවස්ථාව ලැබුණ වහම ඔබේ ගෙදරට එලා ටග් ගාලා මට ටියුට් එක දීලා යන්න. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න. පන්ති කවද පටන් ගන්නද කියලා දන්නේ නැති නිසා. හරි එහෙනම් බොහෝ දෙනෙක් අද සහභාගී වෙලා තිබ්බා. හොඳයි අපේ තව සයිබර් වල එහෙම සෙට් එක නැහැ සයිබර් වල එහෙම වින්දීම නැහැ කට්ටිය. ඒ නිසා විනෝදයක් නැහැ සෙට් එක. ඒගොල්ලෝ එකතු වෙනම් අපි පන්තිය ඉදිරියේදී කරන් යන්න. හැමදාම බ්‍රහස්පතින්දා 3:04 මම 3:08 පටන් 14 ක දැම්මේ මේ ප්‍රදේශවල වැස්ස නිසා. හරිද? හරි එහෙනම් අපි ලබන බ්‍රහස්පතින්දා හවස එනම් හම්බෙමු. එහෙනම් සියලු දෙනාට සෝදායක දවසක් වේවා. එහෙනම් අයබෝවන්.